හොඳ ළමයි සුබ උදෑසනක් සියලුම දෙනාට. පොඩි වෙලාවක් බලමු ඔයාලා ගැනත් මිතුරෝ මිතුරියෝ ටික සම්බන්ධ වෙනකම්. ඔයාලා අපි ලෙසන් එක පටන් ගමු. හරි. දැනට මෙහෙම පද්ධති පාඩම් පටන් ගන්න එක දවසයි තාම ගත වුණේ. එතකොට අද අපේ පාඩමේ දෙවෙනි දවස. අදම අලුතෙන් සම්බන්ධ වෙන අයට උනත් ප්‍රශ්නයක් නැහැ. මේක අල්ලගෙන යන්න පුළුවන්. හරි. right. සමහර අයගේ කැමරාස් ඔන් වෙලා තියෙනවා ඔෆ් කරන්න. ඔෆ් කරලා දැන්නවා. right. නිම්මි පබසරා කැම් එක ඔන් වෙලා තියෙනවා. right. තව පුංචි වෙලාවක් බලමු අපි. මිනිත්තු 2ක් වගේ බලලා ලෙසන් එක පටන් ගමු. හිරුෂ්ම සමරකෝන් හරි ඔෆ් කරානේ. නැහැ කැමරා එක ඔන් වෙලා තියෙන්නේ. නිම්මි පබසරා කැම් එක ඔන් වෙලා තියෙන ඔෆ් කරන්න. right. කට්ටිය ඇඳේම දින්නේ තාම නැත්නම් නැගිටලා මේසයක් උඩට ගිහිල්ලා ගියස තියෙන ඕට් එක අරගෙන එහෙම දින්නේ. නැත්නම් තාම නිදාගත්තු ගම. දිනේ දාගන්න ළමයි අද 11 වෙනි මාසේ 8 වෙනිදා දිනේ දාන්න පිළිවෙලට වැඩ ටික කරන්න. අද අලුතෙන්ම සම්බන්ධ වෙන අය පරණ නෝට් එක ලියාගන්න ඉඩ තියන්න පිටු 1 2 3 4යි පිටු 4ක් ඉඩ තියාගන්න. හරි. අද අලුතෙන්ම සම්බන්ධ වෙන අය පිටු 4ක් ඉඩ තියාගන්න පහුගිය සතියේ සටහන සඳහා. right. මාව ඇහෙනව නේද හැමෝටම? මෙසේජ් එකක් දාන්න පොඩ්ඩක් chat එකට මාව ඇහෙනව නේද? මොන හරි ප්‍රශ්න තියෙනවද? කැඩි කැඩි දැහෙන්නේ ලැග් වෙනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. ඇහෙනවනේ. right. හරි. හරි. අපි එහෙනම් ලෙසන් එක පටන් ගමු ළමයි. මම පොඩි සමරි එකක් දෙන්නම් ගිය සතියේ අපි මොනවද කතා කරේ කියලා ඔයාලට බලන්න. හරි. මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති දැන්. right. සිලබස් එක මුලින්ම පෙන්නන්නම්. ICT වල පාඩම් ටික ළඟ නැති අය ඉන්නවා තාමත්. මගෙන් WhatsApp එකෙන් මැසේජ් කරලා පාඩම් ටික ඉල්ලනවා ගොඩාක් අය. මම මේ මැසේජ් සමහර අයට රිප්ලයි කරා, සමහර අයට රිප්ලයි කරලත් නැහැ. එතකොට පාඩම් ටික නැති අය මේ තියෙන පාඩම් ටික. එතකොට මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා මේක ලියා ගන්න. හරි. එහෙම ලියාගෙන නැත්නම් මේක ලියා ගන්න පාඩම් 14ක් තියෙනවා. මේ අවසාන එක නම් ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ. ඒක ඇරුණාම අපිට කතා කරන්න පාඩම් 12ක් තියෙනවා. හරි. එතකොට ඒ ටික කම්ප්ලීට් කරගන්න ඒ පාඩම් වලට විවිධ ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ඒවලට සම්බන්ධ වෙලා හැම තැනකින්ම ගන්න තියෙන දේ ගන්න. ඒවලට අපි සම්බන්ධ වෙන්න එපා කියන්නේ. ෆ්‍රී තියෙන හැම ක්ලාස් එකකටම ගිහිල්ලා ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ගන්න. හරි. අරගෙන ඒක ඉගෙන ගන්න. right. හරි. දරුවනේ ඊට පස්සේ අපි කතා කර හිටියේ පරිගණක මෙහෙයුම් පද්ධති. බලමු අපි. පස්වෙනි පාඩම. right. ඊට පස්සේ ගිය සතියේ අපි ගිය සතියට කලින් සතියේ ගිය සතියේ පන්ති කරන්න බැරි වුණා විවිධ ප්‍රශ්නයක් ආපු නිසා තාක්ෂණික දෝෂ ගැටලු ගොඩක් ආවා. ඒ නිසා පරිගණක මෙහෙයුම් පද්ධතිය හැඳින්වීම කතා කරා. ඊට පස්සේ පරිගණක මෙහෙයුම් පද්ධතිය පරිණාමය ගැන තමයි අපි කතා කරමින් හිටියේ. පැහැදිලිනේ? ඊට පස්සේ අද අපි කතා කරනවා මේ පරිගණක මෙහෙයුම් පද්ධතිය පරිණාමය ගැන තව පොඩි කොටසක් අපිට කතා කරන්න තියෙනවා. ඒකත් එක්ක අද අපි කතා කරනවා ළමයි පරිගණක පද්ධතියක ප්‍රධාන කාර්යයන් මොනවද? ඊට අමතරව පරිගණක මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. හරි. එතකොට මෙන්න මේ කොටස් ටික අද අපි කතා කරනවා. එතකොට බලන්න ඔයාලගේ පළවෙනි නිපුණතාවය ඉවරයි. හරි 5යි 1 නිපුණතාවය. එතකොට අපි සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. ඊට පස්සේ අපිට ඉතුරු කොටස් ටික කරන්න තියෙන්නේ. ඇත්තටම මේ පාඩම ලොකු පාඩමක් නෙවෙයි. ඉක්මනට ඉවර කරන්න පුළුවන්, බය වෙන්න එපා. right. ඊට පස්සේ ඔයාලා කියන 13 වසරට යමු අපි. හරි. මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. එතකොට
මම පෙන්වන්නම් ගිය සතියේ නතර කරපු තැන මේ නෝට් එක නැති අය යාළුවන්ගෙන් ඉල්ල ගන්න නෝට් එක ලෙසන් එකට ආපු කෙනෙක්ගෙන් පරිගණක මෙහෙයුම් පද්ධති උඩින්ම සිලබස් එක අලව ගන්න මේ විදිහට තියාගන්න කිව්වා. ඒ ඉඩ තියාගෙන තමයි ලෙසන් එක පටන් ගත්තේ. ඊට පස්සේ ඒක හඳුන්වා දීමක් කරා. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියේ පරිණාමය ගැන කතා කරලා අද අපිට කතා කරන්න තියෙන්නේ කාල විභාජන පද්ධති. නැත්තම් time sharing systems ගැන. right? ලියාගන්න තමයි මාතෘකාව. එතකොට අණු අංක 4 කියලා දාන්න. හරි? අණු අංක 4 කියලා දාන්න. පිටු 4ක් ඉඳ තියාගන්න පළවෙනි දවසේ නෝට් එක ලියාගන්න අදම අලුතෙන් ආපු අය. අදම අලුතෙන් ආපු අය ඉන්නවනම් පොඩ්ඩක් මෙසේජ් එකක් දාමු අපිට. අදම අලුතෙන් ආපු අය ඔන්ලයින් ලෙසන් එකට. ඉන්නවද? අද ආරනේ හරි. අද ආපු අය ඉන්නවා. right. ඒගොල්ලෝ එතකොට පිටු 4ක් ඉඳ තියාගන්න පළවෙනි ලෙසන් එකට. එතකොට පළවෙනි දවසේ සටහන සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අද මාතෘකාව ලියාගන්න 4 කියලා දාලා අද මාතෘකාව 4 කියලා දාලා ලියාගන්න. මේ පරිගණක මෙහෙයුම් පද්ධතියක පරිණාමය අපි කතා කරමින් ඉන්නේ. 4 වෙනි මාතෘකාව ලියාගන්න කාල විභාජන පද්ධති. කාල විභාජන පද්ධති. කාල විභාජන පද්ධති. කාල විභාජන පද්ධති. එතකොට අපි දැන් වර්තමානයේ පාවිච්චි කරන්නේ මේ කාල විභාජන පද්ධති සහිත මෙහෙයුම් පද්ධතිය. එතකොට මෙතන තමයි අපි දැන් නැවතිලා ඉන්න තැන. පරිගණක මෙහෙයුම් පද්ධති පරිණාමයේ අපි නතර වෙලා ඉන්න තැන තමයි මේක. හරි? කාල විභාජන පද්ධති. right. ඒ යටතේ ලියාගන්න දරුවනේ time sharing systems කාල විභාජන පද්ධති. ඒ යටතේ ලියාගන්න මෙය බහු ක්‍රමලේඛන ක්‍රියාත්මක කිරීමේ පද්ධතිවලම මෙය බහු ක්‍රමලේඛන ක්‍රියාත්මක කිරීමේ පද්ධතිවලම මෙය බහු ක්‍රමලේඛන ක්‍රියාත්මක කිරීමේ පද්ධතිවලම දියුණු ආකාරයකි මෙහිදී ප්‍රධාන මතකය කියන්නේ මොකක්ද? අපි RAM එකට. හරි? මෙහිදී ප්‍රධාන මතකය කියන්නේ ළමයි RAM එක. 2022ට ක්ලාස් කරනවා. හරි? ක්ලාස් කරන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. 2022ට ක්ලාස් කරනවා. ඒගොල්ලන්ට යන්නේ logic gates පාඩම ICT වල. right. මේ බහු ක්‍රමලේඛන ක්‍රියාත්මක කිරීමේ පද්ධතිවලම දියුණු ආකාරයකි ඔයාලා ලිව්වා. ඊට පස්සේ මෙහිදී ප්‍රධාන මතකයේ වරහණක් දාලා RAM. ප්‍රධාන මතකයේ වැඩසටහන් කිහිපයක් තැන්පත් කර තබා ගනී. ගොඩක් කලේ නෑ. දැන් අපි පටන් ගත්තේ. හරි? රෝල් 5ක් විතර ඉඳ තියලා ලියන්න. වැඩසටහන් කිහිපයක් තැන්පත් කර තබා ගනී. මධ්‍ය සකසන ඒකකය Central Processing Unit එක නැත්තම් CPU එක. හරි? ඔය වචන අවශ්‍යයි ලියාගන්න. මධ්‍ය සකසන ඒකකය ක්‍රියායන අපි කියනවා processors. ක්‍රියායනයක් කියලා කියන්නේ යම් මොහොතක පරිගණක මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහනක කොටසක්. හරි? මෙහිදී ප්‍රධාන මතකයේ වරහණක් දාලා RAM එකේ වැඩසටහන් කිහිපයක් තැන්පත් කර තබා ගනී. මධ්‍ය සකසන ඒකකය CPU ක්‍රියායන අතර processors
ක්‍රියායන් අතර වේගයෙන් හුවමාරු වේ. වේගයෙන් හුවමාරු වේ. හරි මුලින් නම් කියන්නම් මේක සම්පූර්ණයෙන් කියලා ඉවරලා හරි. වේගයෙන් හුවමාරු වේ. ළමයි කාට හරි ලියා ගන්න බැරි වුණොත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එතනින්ට ඉඩ තියලා ඉස්සරහට ලියාගෙන යන්න. ඊට පස්සේ මගහැරණු ටික ලියා ගන්න හරි. නැත්තම් මම 3-4 පාරක් එකම රිපීට් කර කර කියද්දී මේ ළමයිට ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. මීටින් එකෙන් ලීව් වෙනවා කියලා කියනවා. මම ඊළඟට කරන මීටින්ස් YouTube live කරන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එතකොට අද ගොඩක් දුරට Zoom එකකින් කරන අවසාන මීටින් එක Zoom එක YouTube වලට කනෙක්ට් කරලා ඊළඟ දවසේ ඉඳන් අපි කරමු. එතකොට ඔයාලට data කැපෙන එකත් අඩුයි. මේ ඔය ලීව් වෙන ප්‍රශ්නත් එතකොට අඩු වෙනවා. හරි. right. ඔන්න දැන් අලුතෙන් සම්බන්ධ වුණායි මුලින් ඉඳන් බලා ගන්න කියපු ටික. කාල විභාජන පද්ධති ගැන අපි කතා කරේ. time sharing systems. ඒ යටතේ ලියා ගන්න කිව්වා මෙය බහුක්‍රම ලේඛන ක්‍රියාත්මක කිරීමේ පද්ධතිවලම දියුණු ආකාරයකි. හරි. අපි ගිය සතියේ කතා කරා බහුක්‍රම ලේඛන ක්‍රියාත්මක කිරීමේ පද්ධති ගැන. එතකොට ළමයි ඒකේ දියුණු ආකාරයක්. ඒක එතකොට තවදුරටත් වැඩි දියුණු කරලා තමයි මේ කාල විභාජන පද්ධති. එහෙමත් නැත්නම් මේ time sharing systems කියන ඒවා හදලා තියෙන්නේ. හරි. right. දියුණු ආකාරයකි. මෙහිදී ප්‍රධාන මතකයේ වැඩසටහන් කිහිපයක් තැන්පත් කර තබා ගනී. මෙහිදී ප්‍රධාන මතකයේ වැඩසටහන් කිහිපයක් තැන්පත් කර තබා ගනී. මධ්‍ය සකසන ඒකකය ක්‍රියායන අතර වේගයෙන් හුවමාරු වේ. මධ්‍ය සකසන ඒකකය ක්‍රියායන අතර වේගයෙන් හුවමාරු වේ. හැමෝම ලියා ගන්න දැන්. සෑම ක්‍රියායනයක් සඳහාම යම් නිශ්චිත කාලයක් පමණක් ලබා දේ. දැන් ආවේ කොච්චර කරාද කියලා අහලා තියෙනවා. පිටු කාලක් විතර ඉඳ තියලා ලියාගෙන යන්න. හරි. යම් නිශ්චිත කාලයක් පමණක් ලබා දේ. මෙම මෙහෙයුම් පද්ධතිය මගින් සකසනයේ කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි වූ අතර සකසනයේ කාලය අපතේ යාමක් සිදු නොවීය. මෙම වර්ගයේ මෙහෙයුම් පද්ධතිවලට
මෙම වර්ගයේ මෙහෙයුම් පද්ධතිවලට හරි එහෙම කියලා ලියලා ඩොටයි ගමාවයි දාගන්න ඩොටයි ගමාවයි දන්නවා නේද මේක දාගන්න ඊට පස්සේ පොයින්ට් ෆෝම් එකෙන් මම දෙන කරුණු ටික ලියාගන්න හරි point 1 point 2 point 3 මේ විදිහට ලියාගන්න හරි ගොඩක් ලියන්න දුන්නාද පිටු කාලෙක විතර නෝට් එකක් දුන්නා ඒකට ඉඩ තියලා ලියාගන්න හරි කනෙක්ෂන් ප්‍රශ්න තියෙන අය ඉන්නව නේද ලියව් වෙනවා කියලා දාලා තියෙන ඔටෝ ලියව් වෙනවා කියලා එතකොට එහෙම ප්‍රශ්න තියෙන අය ඇති එතකොට ඒගොල්ලෝ එහෙම වෙනවා නම් රෙකෝඩින් එක දාන්න ඊළඟ දවසේ ලෙසන් එකට කලින් එතකොට නෝට් එක සම්පූර්ණ කරගන්න හරි ඇත්තටම මේ ඔන්ලයින් ලෙසන් වල එහෙම දේවල් වෙන්න පුළුවන් මට වුණත් හදිසි විදුලි බිඳ වැටීම් වෙන්න පුළුවන් එතකොට රවුටර් එක ඔෆ් වුණා කියන්නේ මොකද වෙන්නේ ලෙසන් එක මේ නවතිනවා එතකොට මාව ලියව් වෙනවා ආයෙ සිග්නල් අඩුනොත් ආයෙත් එහෙම වෙනවා හරි ඒ නිසා ඒක ප්‍රශ්නයක් හරි සකසනය කාලය අපත යාමක් සිදු නොවිය මෙම වර්ගයේ මෙහෙයුම් පද්ධති වලට කියලා ලිව්වා සෙමිකෝලන් දාගන්න ඊට පස්සේ පොයින්ට් ෆෝම් එකෙන් ලියාගන්න පළවෙනි පොයින්ට් එක පරිශීලකයින් හට අඩු කාලයකදී ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබිනි පරිශීලකයින් හට අඩු කාලයකදී ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබිනි පළවෙනි පොයින්ට් එක හරි එතකොට දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න ළමයි එකවර ක්‍රමලේඛන කිහිපයක් ප්‍රධාන මතකයේ රඳවාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැවතිනි එකවර ක්‍රමලේඛන කිහිපයක් ප්‍රධාන මතකයේ රඳවාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැවතිනි right ඊගාව පොයින්ට් එක ලියා ගන්න දරුවනේ ඊගාව පොයින්ට් එක දෙවෙනි පොයින්ට් එක හරි තුන්වෙනි එක කෙනා ලියා ගන්න මෙම මෙහෙයුම් පද්ධතිවලට වැඩසටහන් අතර ඉතා ඉක්මනින් හුවමාරු වීමේ හැකියාව පැවතිනි right එතකොට මේවා දැන් වැඩසටහන් කිහිපයක් ප්‍රධාන මතකයේ RAM එකේ තියාගන්නවනේ මේ වගේ තමයි හරි අපි කලින් කතා කරපු බහු ක්‍රමලේඛන ක්‍රියාත්මක කිරීමේ පද්ධති වගේම තමයි. එතකොට RAM එක තමයි මේ තියෙන්නේ. ඒකේ වැඩි ඉඩ කොටසක් ඔපරේටිං සිස්ටම් එකට වැය වෙනවා. ඊට පස්සේ අපේ තියෙන ප්‍රොසෙසර්ස්. ඔයාලා හිතන්නකෝ එක වර්ග පරිගණකයේ සින්දුවක් අහනවා. තව වෙලාවක Word වලින් මොකක් හරි වැඩක් කරනවා. තව වෙලාවක Photoshop වල තව වැඩක් කරනවා. තවත් වෙලාවක මම වගේ මේ වගේ Zoom වල මීටින් එකක ජොයින් වෙලා ඉන්නවා. එතකොට මේ ඔක්කොම ටික එක එක ප්‍රොසෙසර්ස් RAM එකේ ওই ටික ගබඩා වෙලා තියෙනවා.
පැහැදිලි. එතකොට RAM එකේ ওই ටික තියෙද්දී ඔය එක එක process අතර වේගයෙන් හුවමාරු වෙන එක තමයි මේකෙදි වෙන්නේ මේ operating system එකේ. එතකොට හැම process එකකටම දැන් මේක ගත්තොත් මේකට නිශ්චිත කාලයක් දීලා තියෙනවා. මම කියන්නම්කෝ මිලිසෙකන්ඩ් 0.1ක් කියලා. මිලිසෙකන්ඩ්. එතකොට මෙයාටත් 0.1. එතකොට 0.1 තප්පර වාරයක් මේ හැම process එකකටම එහා මාරුවෙන් මාරුවට සම්බන්ධ වෙනවා. එතකොට ඒ කට්ටියවම එකවර සැකසීමට ලක් වෙනවා වගේ තමයි අපිට හැඟෙන්නේ. පැහැදිලිද? නමුත් ඒ processes නැත්තම් ඒ ක්‍රියායන අතර මෙහෙයුම් පද්ධතිය හුවමාරු වෙවි තමයි ඔය වැඩේ සිද්ධ වෙන්නේ. right? අපිට ඒක දැනෙන්නේ නැහැ. මොකද මිලිසෙකන්ඩ් එකක් කියන්නේ ඇත්තටම තප්පරයකිනොත් 1000න් පංගුවකිනොත් 10න් පංගුවක්. එතකොට අපිට ඒක තේරෙනවද? නැහැ. right. ලියා ගන්න ඊට පස්සේ අවසාන පොයින්ට් එක වර්තමානයේ අප භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධති කාලය බෙදා ගැනීමේ ක්‍රමවේදය අනුව ක්‍රියාත්මක වෙයි. එතකොට අපි දැන් මේ පාවිච්චි කරන කම්පියුටර්ස්, එතකොට ලැප්ටොප්, ඔයාලගේ අතේ තියෙන ෆෝන් එකත් එහෙමයි. හරි? එතකොට මේ හැම එකක්ම මේ කාලය බෙදා ගැනීමේ ක්‍රමයට අනුව නැත්තම් කාල විභාජන පද්ධති විදිහට තමයි හැසිරෙන්නේ. හරි? right. මගේ නම් මිලිසෙකන්ඩ් නෙමෙයි කෙලින්ම සෙකන්ඩ් වලින්. right. එහෙම අයත් ඇති. ඒ තරම් ඒ කියන්නේ ස්පීඩ්. right. හරි. එතකොට ඔය මෙහෙයුම් පද්ධතියේ පරිණාමය කියන කොටස ඉවරයි ළමයි අපිට කතා කරන්න තියෙන. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ දිනවලගේ සිලබස් එක. අපි කතා කරා මෙහෙයුම් පද්ධතිය හැඳින්වීම. ඒක අවසන් කරලා තිබුණේ. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියේ පරිණාමය දැන් කතා කරලා ඉවරයි. මෙහෙයුම් පද්ධතියේ පරිණාමය කෙටියෙන් විස්තර කිරීමේ හැකියාව. එතකොට ඉගෙනුම් ඵලයක් ඒක ඔයාලට මේ වෙද්දි ලැබිලා තියෙන්න ඕනේ. මුලින් නම් ලෙසන් එකේ හිටපු අයට. එතකොට මේ ඉගෙනුම් ඵල කියලා තියෙනවා ඔයාලගේ විෂය නිර්දේශයේ කොටසක්. මෙන්න මේ දේවල් ටික ඔයාලට කරන්න පුළුවන්ද කියන එක තමයි විභාග ප්‍රශ්න පත්‍රයෙන් බලන්නේ. හරි? ඔක තමයි විභාග ප්‍රශ්න පත්‍රය බලන්නේ. එතකොට ඒ ටික කම්ප්ලීට් කරගන්න. ඒ ටික පුළුවන් වෙන්න ඕනේ. හරි? පරිගණක මෙහෙයුම් පද්ධතියක් යන අර්ථ දක්වයි. අපි ගිය සතියේ ඒක ගැන කතා කරා. right. අවසාන ටික ආයෙත් කියන්න කියලා දෙනවා මම කියන්නම්. අවසාන පොයින්ට් එක දුන්නේ වර්තමානයේ අප භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධති කාලය බෙදා ගැනීමේ ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. හරි. එතකොට ළමයි අපි මේ වෙද්දි මේ කොටස ඔන්න අවසන් කරා. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව මම මේක චුට්ටක් පිටිපස්සට තියලා මේක මෙන්න මේ කොටස ඊගාවට කරන්න තියලා මෙතනට ඊළඟට වඩාත්ම ගැලපෙන කොටස මේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කියන කොටස. හරි? ඒ නිසා මම මේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කොටස කරලා මේ කොටස කරන්න. හරි? එතකොට මේකත් එක්ක අනිත් දේවල් ටික අපිට කතා කරගෙන යන්න පුළුවන්. right. එහෙනම් ලියා ගන්න අලුත් මාතෘකාව මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. right. ICT කියන්නේ ඔයාලගේ සෙට් ස්කෝර් එක හැදෙන වැදගත් සබ්ජෙක්ට් එකක්. එතකොට සෙට් එක ටිකක් වැඩි සබ්ජෙක්ට් එකක්. මේකේ ගොඩක් දේවල් නැහැ පාඩම් කරන්න එහෙම. හරි? ළමයිට ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ, ඒ වගේම විභාග ප්‍රශ්න පත්‍රය ටයිම් මැනේජ් කරගන්න විදිහ ඉතාලම හොඳින් කියලා දෙන්න පුළුවන් අපිට. ඒක අපි කරා ගිය මේ අවුරුද්ද එක්සෑම් ලියපු ළමයිට මගේ 20 බැච් එකක් ලිව්වා එක්සෑම් එක. ඔයාලා දකින්න ඇති මේ. එතකොට මේ
ඒකට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ICT පේපර් එකේ ලකුණු ගන්න එක ටිකක් අමාරුයි. පේපර් එක ලේසි. ඒ වුණාට ලකුණු ගන්න එක අමාරුයි. මොකද ටෙක්නොලොජි කරන ළමයි, ඒ වගේම කොමර්ස් කරන ළමයි, ආර්ට්ස් කරන ළමයි, ඊට අමතරව බයෝ මැත්ස් කරන ළමයි. ඔය හැමෝම ICT කියන විෂය තුන්වෙනි කාණ්ඩයේ විෂයක් විදිහට හදාරනවා. එතකොට බයෝ කරන අයට නම් ගොඩක් ගැලපෙන්නේ නැහැ ICT කියන විෂය. හැබැයි අනිත් හැම විෂය ධාරාවකම ළමයිට ගොඩක්ම ගැලපෙන විෂයක් තමයි ICT කියලා කියන්නේ. හරි. එතකොට ICT කරද්දී ඔය පේපර්ස් ඔක්කොම ඔයාලගේ බලන්නේ ඔය හැමෝගෙම පේපරුත් එක්ක. පැහැදිලිද? එතකොට අනිත් ළමයි පේපර් එකට ලියන මට්ටමින් ටෙක්නොලොජි කරා මැත්ස් කරා කියලා විශේෂයක් නැහැ. අනිත් අයගේ මට්ටමින්ම ඔයාලත් පේපර් එකට පිළිතුරු සපයන්න ඕනේ. හරි. ඒකයි මේකේ විශේෂත්වය. ලකුණු ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා හරියටම නිශ්චිත පිළිතුර මේකෙදි ලියන්න ඕනේ. දැන් අර ET වගේ සබ්ජෙක්ට් එකක උත්තර ලියද්දි ගොඩක් පැහැදිලි කිරීම් තියෙන තැන්වල වටෙන් ගිහිල්ලා ඔයාලා දන්න ටික කොහෙන් හරි ලියලා එන්න පුළුවන්. එහෙමනේ දැනටත් කරන්නේ නේද? right. හැබැයි මේකෙදි එහෙම කරන්න බැහැ ළමයි. මොකද හේතුව මේකේ නිශ්චිත උත්තරයක් තියෙනවා අහන හැම ප්‍රශ්නයකටම. නිශ්චිත උත්තරයක් තියෙනවා. ඒකට ඔයාලා පාස් පේපර්ස් අරන් බලන්න. එම වටේ ගිහිල්ලා උත්තර ලියන්න පුළුවන්. පේපර් එකක් නෙමෙයි ICT වල හම්බෙන්නේ. හරි. එතකොට නිශ්චිත පිළිතුරක් හරි පොයින්ට් එකට ලියන්න තියෙනවා. ඒකට හුරු වෙන්න පාස් පේපර්ස් ටික අරගන්න දැම්මම ඉඳන් වැඩ කරන්න පටන් ගන්න. right. ඒකයි මට කියන්න ඕනේ. මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කියලා මාතෘකාව ලියලා එතනින් පහළට ලියාගෙන යන්න. එතනින් පහළට ලියා ගන්න. ඡේදයක් විදියට ලියන්න. හරි. පරිගණක මෙහෙයුම් පද්ධති, පරිගණක මෙහෙයුම් පද්ධති, පරිගණක මෙහෙයුම් පද්ධති, පරිගණක මෙහෙයුම් පද්ධති, පරිශීලක මත පදනම්ව හා පරිශීලක මත පදනම්ව හා පරිගණක මෙහෙයුම් පද්ධති පරිශීලක මත පදනම්ව හා සිදු කරනු ලබන කාර්ය ප්‍රමාණය මත පදනම්ව සිදු කරනු ලබන කාර්ය ප්‍රමාණය මත පදනම්ව සිදු කරනු ලබන කාර්ය ප්‍රමාණය මත පදනම්ව මූලික ආකාර කිහිපයක් ඔස්සේ මූලික ආකාර කිහිපයක් ඔස්සේ මූලික ආකාර කිහිපයක් ඔස්සේ වර්ගීකරණය කළ හැකිය. මූලික ආකාර කිහිපයක් ඔස්සේ වර්ගීකරණය කළ හැකිය. මේකයි කියන්නේ. හරි. එතකොට පරිගණක මෙහෙයුම් පද්ධතියක එකපාර වැඩ කරන්න පුළුවන් පරිශීලකයින් ප්‍රමාණය මත පදනම් වෙලා සහ පරිගණකයකට නැත්නම් පරිගණකයක මෙහෙයුම් පද්ධතියකට එකපාර කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය නැත්නම් කාර්ය ප්‍රමාණය අපි කියනවා ටාස්ක් එකක් කියලා. හරි. එතකොට ඒ ටාස්ක් ප්‍රමාණය අනුව මේක වර්ගීකරණය කරන්න පුළුවන්. රයිට්. එතකොට අපිට යටතේ ඒක පරිශීලක ඒක කාර්ය, ඒක පරිශීලක බහු කාර්ය, බහු පරිශීලක බහු කාර්ය ඔය වගේ වර්ගීකරණ කිහිපයක් තියෙනවා. ඒ ටික වර්ගීකරණය කරන විදිහ ගැන තමයි දැන් කතා කරන්නේ. හරි. ඔයාලා ලියා ගන්න ඊට පස්සේ මේ විදිහට right. මේ මැද ගන්න. හරි. ලියා ගන්න උඩින්ම මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කළ හැකිය කියලා ලිව්වා. ඊට පස්සේ ලියා ගන්න මගේ ස්ක්‍රීන් එක පේනව නේද ඔයාලට? ප්‍රශ්නයක් නැහැනේ. දැන් ආපු අය පිටුවක් විතර ඉඳ තියාගෙන ලියා ගන්න. හරි. පිටුවක් ඉඳ තියාගෙන මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කියලා ලියලා ලියා ගන්න. right. මෙතන ලියා ගන්න මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය. හරි. ඊට පස්සේ මේක පරිශීලකයා මත පදනම්ව සහ සිදු කරන කාර්ය මත පදනම්ව ආය අපි ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා.
හරි ඊට පස්සේ කොටස් දෙකක් ගන්න මේ විදියට එක පැත්තක ලියාගන්න ළමයි පරිශීලක මත පදනම්ව පරිශීලක අපි කියනවා user base පරිශීලක මත පදනම්ව පරිශීලක මත පදනම්ව මෙතන ලියාගන්න සිදු කරන කාර්ය මත පදනම්ව සිදු කරන කාර්ය මත පදනම්ව හරි මේ දෙන ලියාගෙන මැසේජ් එකක් දාන්න ඉතුරු කොටසට අපි යමු හරි ඊට පස්සේ ළමයි පරිශීලක මත පදනම්ව මේක ආයේ මූලික ආකාර දෙකකට අපි බෙදනවා හරි පරිශීලක මත පදනම්ව ආයත් මූලික ආකාර දෙකකට බෙදෙනවා සිදු කරන කාර්ය මත පදනම්වත් ආය මූලික ආකාර දෙකකට බෙදෙනවා හරි මේ විදියටයි ලියාගන්න මෙතනින් පරිශීලක මත පදනම්ව ඒක පරිශීලක අපි කියනවා single user ඊගාවට බහු පරිශීලක පරිශීලකයෝ කිහිප දෙනෙක් බහු පරිශීලක අපි කියනවා multi user හරි ඊගාවට ළමයි සිදු කරන කාර්ය මත පදනම් ආය ප්‍රධාන ආකාර දෙකයි ඒ යටතේ ලියාගන්න ඒක කාර්ය අපි කියනවා single task ඊට පස්සේ ළමයි ලියාගන්න බහු කාර්ය අපි අද වැඩ කරන මෙහෙයුම් පද්ධති වගේ බහු කාර්ය යයන දෙකක් වෙනවා අපි කියනවා එකට multitask right මේක ලියාගෙන ඉවරද මැසේජ් එකක් දාන්න chat එකට ලියාගෙන ඉවර නම් බහු කාර්ය right ඉවරයි නේද හරි ඊට පස්සේ ළමයි ඒ වගේ මතක් කරන්න ඕනේ තව මිනිත්තු 5කින් මේ මීටින් එක එන්ඩ් වෙනවා ඊට පස්සේ group එකේ ID password පාවිච්චි කරලා ආයෙත් සම්බන්ධ වෙන්න ලෙසන් එකට හරි ඒක පරිශීලක කියන තැනින් ලියාගන්න යලිත් ඒක පරිශීලක හරි ඒක පරිශීලක කියලා අපි කතා කරපු තැනින් ලියාගන්න යට චූටි කෑල්ලක් ගහලා එක් අවස්ථාවක එක් පරිශීලකයෙකුට පමණක් භාවිතා කළ හැකිය එක් අවස්ථාවක එක් පරිශීලකයෙකුට පමණක් භාවිතා කළ හැකිය ඊගාවට තමයි බහු පරිශීලක කියලා ඔයාලා ලියපු තැන මෙතන පොඩි ඉරි කෑල්ලක් ගහලා ලියාගන්න පහලින් ඒ යටතේ එක් අවස්ථාවකදී පරිශීලකයන් කිහිප දෙනෙකු හට
එක් අවස්ථාවකදී පරිශීලකයින් කිහිප දෙනෙකු හට භාවිතා කළ හැකිය. බහු එකක්. එක් අවස්ථාවකදී පරිශීලකයින් කිහිප දෙනෙකු හට භාවිතා කළ හැකිය. හරි. right. ඊට පස්සේ මෙතන ඒක කාර්ය කියලා ලියපු තැන ආයෙත් ලියාගන්න. ඒක කාර්ය කියලා ඔයාලා ලියපු තැන ලියාගන්න යටිට චූටි ඉරි කෑල්ලක් ගහලා ඒක කාර්ය කියලා ලියපු තැන පොඩි ඉරි කෑල්ලක් ගහලා ලියාගන්න. එක් අවස්ථාවකදී එක් අවස්ථාවකදී එක් අවස්ථාවකදී එක් අවස්ථාවකදී එක් කාර්යයක් පමණක් එක් අවස්ථාවකදී එක් කාර්යයක් පමණක් සිදු කළ හැකිය. එක් අවස්ථාවකදී එක් කාර්යයක් පමණක් සිදු කළ හැකිය. එක් අවස්ථාවකදී එක් කාර්යයක් පමණක් සිදු කළ හැකිය. right. ඊට පස්සේ ලියාගන්න අවසාන එක්කෙනා අපි කතා කරපු බහුකාර්ය මෙහෙයුම් පද්ධති. නැත්නම් බහුකාර්ය කියලා ඔයාලා ලියපු තැන එතන ලියාගන්න චූටි ඉරි කෑල්ලක් ගහලා යටින් එක් අවස්ථාවකදී එක් අවස්ථාවකදී එක් අවස්ථාවකදී කාර්යයන් කිහිපයක් එක් අවස්ථාවකදී කාර්යයන් කිහිපයක් සිදු කළ හැකිය. එක් අවස්ථාවකදී කාර්යයන් කිහිපයක් සිදු කළ හැකිය. right. ඔය ටික සේරම ලියාගත්තා නේද ළමයි? පොඩි මැසේජ් එකක් දාන්න. මාත් එක්ක කනෙක්ෂන් එක තියාගන්න හැම වෙලේම. එතකොට යන්න පුළුවන් පිළිවෙලට. හරි. right. ඊට පස්සේ පහලින් ලියාගන්න ඒ අනුව පහලින් ලියාගන්න ඊට පස්සේ සම්පූර්ණ මීටින් එක 10 වෙද්දි ඉවර වෙනවා. මොකද හේතුව මේ චතුරංග අයියාගේ ලෙසන් එකක් තියෙනවා නේද අද? 10ට හෝ 9:00 වෙද්දි මම මීටින් එක ඉවර කරනවා. චතුරංග අයියාගේ SFT ක්ලාස් එක තියෙනවා 10:30ට. ඒ නිසා හරි. right. ඊයේ වගේ කට්ටිය බඩ ගින්නේ නැත්te කාලා නැතුව ඇති නේද? මාත් කාලා නැහැ තාම. 11ට විතර කනවා. ඊට පස්සේ දවල්ටයි උදේටයි දෙකටම එකපාරයි. ආයෙ කන්න බෑ ඊට පස්සේ දවල්ට. right. හරි. ලියාගන්න පහලින් ඒ අනුව විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති පහත දැක්වෙන ආකාරයට ඒ අනුව විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති පහත දැක්වෙන ආකාරයට වර්ගීකරණය කළ හැකිය. පහත දැක්වෙන ආකාරයට වර්ගීකරණය කළ හැකිය. හරි. ළමයි එතකොට තව මිනිත්තුවක් වගේ කාලයක් මේ මීටින් එක තියෙන නිසා මම මේක දැන් මෙතනින් එන්ඩ් කරලා අලුත් මීටින් එකක් පටන් ගන්නම්. එතකොට ඔයාලා ගෲප් එකේ තියෙන ID password පාවිච්චි කරලා link එක පාවිච්චි කරලා ආයෙත් ලෙසන් එකට සම්බන්ධ වෙන්න. හරි. මම මේක මෙතනින් ඉවර කරනවා එතකොට.